උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා নমස්කාරය තුන් වාරයක් කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමන සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුකරාණී අසාදූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරං දුක්කරං. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අද ඔබ සියලු දෙනාම සැදී පැහැදී සිටින්නේ අප ලෝතුරා තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ දේශනා ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කර සසර දුකින් මිදීම පතා ඔබගේ ජීවිතය සංසාර දුකින් මිදීම පතා මෙම ධර්ම ශ්‍රවණය කරලා අවබෝධයකින් යුක්තව නියැලෙන පුද්ගලයෙක් බිහි කිරීමට අරමුණු කරගෙන මෙම ධර්ම දේශනාව මෙතෙන් ආරම්භ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඔබ ශ්‍රවණය කර ධර්මයකින් යුක්තව අවබෝධයක් ලබා ගන්නට කරුණක් ඉහත සඳහන් ගාථාවේ සඳහන් වෙනවා පින්වත්නි. ඉතින් යහපත් දේ වෙන්න අයහපත් දේ වගේම බුදුරජාණන් වහන්සේ එක්තරා කරුණකදී මේ ගාථාවේදී සඳහන් කරන්නට යෙදෙන්නේ පින්වත්නි, ධර්මානුකූලව මෙම කුද්දක නිකාය ග්‍රන්ථයේ දෙවනි ගාථාව බවට පත් වෙලා තිබෙන ධම්මපදය ග්‍රන්ථයෙන් ඉතින් අත්තක වග්ගයෙන් ගාථාවක් තමා ඔබට මේ සඳහන් කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ පින්වත්නි එක්තරා අවස්ථාවකදී අපට යහපත් දේ වගේම අයහපත් දේ පිළිබඳව සඳහන් කරන්නට යෙදුනා. ඒ සඳහන් කරන්නට යෙදුන අවස්ථාවේදී පින්වත්නි, අපි මේ සංසාර ජීවිතයෙන් මිදීම පතා අපි කරන කුසල් සහ අකුසල් යන දේවල් අපගේ ජීවිතයට එක්රැස් කර ගැනීමෙන් පින්වත්නි, සසර ජීවිතයෙන් මිදීමට අප මේ එක්රැස් කර ගන්නට යෙදෙන්නා වූ පින් කුසල කර්ම පින්වත්නි අපට වැදගත් වෙනවා. ඉතින් ධම්මපදයෙන් අපට බෞද්ධයාගේ අත්පොත විදිහට පින්වත්නි සඳහන් කරන්නට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයේ ඇතුළත් කරන ග්‍රන්ථ අපගේ මෙම ග්‍රන්ථ සූත්‍රවල සඳහන් වෙනවා පින්වත්නි. ඒ සඳහන් වෙන ග්‍රන්ථවලදී ඉතින් ගාථාත්‍රයක් සඳහන් කරන්නට යෙදුනා. ඒ ගාථාත්‍රයේ සඳහන් වෙන්නට යෙදෙන්නේ පින්වත්නි, එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින සමයේදී කුසල් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සවැත් නුවර ජේතවනාරාමයට අපි වගේම ධර්ම ශ්‍රවණලාභීන් පැමිණෙන්නට යෙදෙනවා පින්වත්නි. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට ඔබ වගේ පින්වත් සියලු දෙනාම ධර්ම ශ්‍රාවකයන් පැමිණිලා ධර්මයේ ශ්‍රවණය කරලා නිවන් අවබෝධය කරා යාමට මඟ සලසා ගන්නවා. ඉතින් අප කළ යුත්තේ නිවන් මාර්ගය අවබෝධයකින් යුක්තව අවබෝධ කර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි ප්‍රඥාව උපදවන්නයි මිත්‍යා දෘෂ්ටියෙන් වළකින්නයි අපට කියලා දුන්නා. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රඥාව උපදව ගන්න පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය වලින් වැළකෙන්නට දෙන්නට ඕන. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටියෙන් වැළකෙන්නට යෙදෙන්නේ කියන්නේ පින්වත්නි අපි මේ ගමනාන්තයේ ගෙනියන්නේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටි වලින්. ඒ මොකද අපි මේ ධර්මයක් නොදැන කියපු ඵලයට පිළි අරගෙන මේ සංසාර ජීවිතයේ වැඩ කරන්නට යෙදෙනවා. ඒ කරන්නට යෙදෙන්නා වූ වැඩ කටයුතු වලදී අපි මේ සිතින් සිතන වචනේදී පවා සසර අපාය ගාමී බවට දුක්ඛිත ගාමී බවට පත් වෙන්නට යෙදෙනවා.
ඒ කුමක් නිසාද පින්වත්නි? ඉතින් අපි මේ සිතින් හිතලා කියන වචනය පින්වත්නි බොහෝ බරපතල වශයෙන් මේ සමාජ ජීවිතයට වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා අවබෝධයකින් යුක්තව නිවන අවබෝධ කරගන්නට පුළුවන්. ඉතින් මේ නිවන අවබෝධ කරගන්නට පින්වත්නි මේ සංසාර ජීවිතයේදී ඔබ සියලු දෙනා මේ ක්‍රැස් කරගන්නා වූ කුසල මුල් චේතනාවන් සහ අකුසල් මුල් චේතනාවන් මුදුන්පත් කරගත්තොත් පින්වත්නි මේ සංසාර ජීවිතේ අපි කරගන්නා වූ කුසල කර්ම වගේම අකුසල කර්ම අපට චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතනාවට අනුරූපීව කර්මය හට ගන්නවා පින්වත්නි. ඒ අපි අවසන් හුස්ම හෙළන මොහොතේදී චේතනාවට අනුරූපීව කර්මය හටගන්නේ පින්වත්නි. යම් කිසි වෙලාවකදී චේතනාවක් හටගන්නට යෙදුනොත් තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මුදුන්පත් වුනොත් පින්වත්නි අපට මේ සංසාර ජීවිතයෙන් මිදීමට ගොඩාක් අපමණ දුක් විඳින්නට වෙහෙසන්නට වෙදෙනවා. ඉතින් මේ කන කැස් දෑවා වීසුදුරින් එළිය බලනවා හා සමාන මනුස්ස ජීවිතයක් ඔබ ලබා ගත්තාද? ඒ මනුස්ස ජීවිතයෙන් මිදීමට ඔබ මඟ පහදා ගන්න කෙසේද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා වූ ඒ ධර්මය අවබෝධයකින් යුක්තව නියැලුණු පුද්ගලයෝ ඔබ සියලු දෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාම විය හැකියි. අප ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා කරුණක් පැහැදිලි කරන්නට යෙදෙනවා පින්වත්නි. කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් වැඩි වෙයි ගිනිසේ. ඉතින් ඕක වීදාගම මෛත්‍රී හිමියන් ලෝවැඩ සංගරාවේ රචනා කරන්නට යෙදුනේ අපි මේ සංසාර ජීවිතේ කරන තරම් කරන්නේ අපි අකුසල් කර්ම. මොකද අපි මී පැණි වගේ පින්වත්නි රස මිහිරි වදන් කතන්දර මේ මුවෙන් පිට කරනවා. ඒ මුවෙන් පිට කරන වචනයක් පාසා මී පැණි වගේ උනාට පින්වත්නි ඒ කියන වචනයක් පාසා අපාගාමී දුක්ඛිතගාමී බවට පත් වුනොත් ඔබ කෙසේ විඳ දරා ගන්නද? ඒ විඳ දරා ගන්නට බැරි දුක්ඛිතගාමී වලට පත් වුනොත් ආයි මනුස්ස ජීවිතයක් ලබා ගන්නට ඔබ කෙසේද පෙරම් පුරන්නේ? ඒ පෙරම් පුරන්නට නොලැබුණා වූ ඒ මනුස්ස ජීවිතය ඔබ ලැබුවා නම් ඒ මනුස්ස ජීවිතය ඔබ නිවැරදි අවබෝධයකින් යුක්තව ධර්මයක් අවබෝධ කරගෙන අවසන් ගමන් යන්නට පෙළඹෙන්නේ නැත්තේ කුමක් නිසාද? අධර්මය පැතිරෙනවා. ධර්මය පිරිහෙනවා. තම අම්මා තාත්තා දෙමව්පියන් දූ දරුවන් නොහඳුනා සමාජයක හැසිරෙන්නට වෙලා තියෙන්නේ. ඒ කුමක් නිසාද? ධර්මය ප්‍රචලිත කරන්න අපි වගේ භික්ෂූන් වහන්සේලා මේ සංසාර ජීවිතයේදී ආයි කොතරම් බිහි වේයිද කියන කාරණාව මට කියන්න නොහැකි. ඔබට මොකද මේ ශ්‍රී සම්බුද්ධ ජයන්තිය බවට පත් වූ බුද්ධ ශාසනය ගෙනියන්නට අප වගේ භික්ෂූන් වහන්සේලා බිහි වුණත් ඒ භික්ෂූන් වහන්සේලා දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය අපි වගේ භික්ෂූන් වහන්සේලා ඔබ වගේ පින්වත් සියලු දෙනාටම ශ්‍රවණය කරන්න මඟ පාදලා දෙනවා. ඒ මඟ පාදලා දුන්නත් පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධයක් ලබා ගන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වගේ මේ නියපොඳක් හා සමානව පින්වත්නි නිවන සාක්ෂාත් කරගන්නේ. ඒ නිවනට යන්නට පින්වත්නි අපි හැමෝටම බෑ. මොකද දරුවෙක් බිහි කළා කියන පළියට අම්මෙක් වෙන්නෙත් නෑ පින්වත්නි. මොකද මව් කුසකින් පිළිසිඳ ගත්තාය ලේ කිරිකර පෙව්වාය කියලා මව් කුසකින් මෙලොවට බිහි කළාය කියලා මවක්
වන්නට බෑ. මොකද ඒ මවක් වෙන්නට බෑ කියන්නේ පින්වත්නි. සංසාර දුක වගේම සංසාර දුකෙන් මිදීමට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යෙදුනා වූ කර්මානුරූපීව ඔබ කරන්නා වූ මේ කරන්නා වූ සංසාර ජීවිතේ කුසල් වගේම අකුසල් පින්වත්නි බොහෝයි. ඒ අකුසල් කර්ම ඔබට පැහැදිලි කරලා දෙන්න. මේ මොහොතේදී මෙම ධර්ම දේශනාව තුළින් ඔබට අවබෝධයක් කරගන්නට දෙන්නේ පින්වත්නි ධර්මාවබෝධයෙන් යුක්තව නියැලෙන්න. ඔබගේ ධර්මාවබෝධය ලබා ගන්න. නැති වෙලා ගියා වූ මේ බිහි වෙන්නට යෙදෙන්නට යෙදුනා වගේ ධර්මය ගලාගෙන යන්නාක් මෙන් ඔබ අවබෝධය කරගන්න. පින්වත්නි මේ ගලාගෙන යන්නාහේ වගේ ජල බිඳක් හා සමානයි අපගේ මේ සංසාර ජීවිතේ. මොකද අපි කරන තාක් කරන්නේ පින්වත්නි අකුසල් ක්‍රියා. මොකද මේ මුවෙන් පිට කරන වචනයක් පාසා අපි හොඳ නරක කෙසේද කියා නොදැන අපි වචන පිට කරනවා. ඒ මොකද ජලය ගලාගෙන යනවා වාගේ පහළට ගලාගෙන යන ජල බිඳක් හා සමානයි අපේ මේ මුවෙන් පිට වෙන වචන. බොහෝ දුෂ්කරයි උඩුගුම්බලා පිහිනන්නට. ඒත් අපි යන්නට ඕනේ පින්වත්නි උඩුගම පලා තමයි. මොකද ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා නිවනට යන්නත් බොහෝ අපහසුයි. ඒ අපහසු කාරණාවට යොමු වෙන්නට ඕනෙත් අපිම තමා පින්වත්නි. මුලින් ඔබට සඳහන් කරන්නට යෙදුනා ගාථාත්‍රයක් අයහපත් දේවල් කරන්නට අපි කාලය වැය කරනවා. යහපත් සිතුවිලි ඔය සිතින් උපදව ගන්නවා යහපත් සිතුවිලි. ඔය සිතින් උපදව ගන්න සිතුවිලි පින්වත්නි ක්‍රියාත්මක කරන්නට බොහෝ අපහසුයි. හොඳ ක්‍රියාත්මක කිරීමට අපහසුයි. නරක ක්‍රියාවක් ක්‍රියාත්මක කිරීමට පහසුයි. ඒක තමයි මේක ලොකු ස්වභාවය. අපි හොඳ දෙයක් කරන්නට යෙදුනොත් පින්වත්නි බොහෝ තැන්වලින් බොහෝ යම් ස්ථානවලින් බොහෝ අකටයුතු දේවල් සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ නිවන අවබෝධ කරගන්නත් බොහෝ අපහසුයි. ඒ අපහසු ධර්මය කෙසේ හෝ අවබෝධ කරගෙන නිවන අවබෝධ කරගන්න. මොකද මේ පිරිහිලා යන සමාජය තුල උතුම් වූ ධම්ම පදයෙන් බිඳක් ධර්මයක් ඔබගේ නෙතට ඔබගේ කනට යොමු වන අවසාන සංසාර ගමන වෙන්න පුළුවන්. මොකද මේ මිනිස් ජීවිතය පින්වත්නි ආයි ඔබට ලබා ගන්නට පුළුවන්ද කියලා ඔබ කෙසේද කියන්නේ? ආයි මේ මිනිස් ආත්මය සංසාර ජීවිතයේ කොතරම් ලැබෙන්නට ලැබුණත් පතන්නට එපා පින්වත්නි. මොකද ඉපදිච්ච දා ඉඳන් ඔබ මේ මුඛයෙන් පිට කරන්නා වූ වචන නිසා ඔබ කොතරම් නිරයගාමී බවට පත් වෙන්නට ඇද්ද? අපට කියව හැකිද? බෑ පින්වත්. හැබැයි කිව වචනයක් ගානේ අකුසල් කර්ම එකතු වෙනවා පින්වත්නි. ඒක ඔබ සිතින් හිතුවේ නැති වුණාට යම් දිනයකදී යම් අවස්ථාවකදී ඔබට මතක ආවර්ජනයක් වේවි. ඒ මතක ආවර්ජනයේ වෙද්දි පින්වත්නි කුසල කර්ම ඔබගේ ජීවිතය තුලදී නොකලහොත් නොකර තිබේ නම් අර සතර අපායෙහි නියැලීමට පුරුකක් බවට පත් වෙලා තිබෙනවා නම් ඒ පුරුකෙන් මිදින්නට කවුද ඔබට උදව් උපකාර කරන්නේ? මේ සංසාර ජීවිතේ නම් මිනිස් භවයේ ලැබගෙන ඔබ අපල විකල තිබුණොත් භූත දෝෂ තිබුණොත් සිත පිරිස් සජ්ජායනා කරලා බණ භාවනාවල යෙදිලා ඒවෙන් මිදෙන්න බෝධි පූජාවල යෙදෙනවා. ඒ මනුස්ස ජීවිතේ ලබාගත් ඔබ මේ සංසාර ජීවිතේ නොලබාගත් සතර අපායක වැටුනොත්
මේ ධර්මයේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නද? උතුම් බණ පදයක් ඔබගේ මේ කන් යොමන් වලට යොමු කරන්නද? බෑ පින්වත්නි. මේ අවසාන බණ පදයක් ඇහෙන්නට යෙදෙන සංසාර ජීවිතය වෙන්නට පුළුවන්. මොකද බුදුවරුන් 28ක් පහළ වෙලා මේ සංසාර ජීවිතයෙන් නිකොට වෙන්නට බැරි මිනිසුන් හැසිරෙන සමාජයක්. එහෙම කියන්නට හේතුව මොකද්ද පින්වත්නි? අම්මා තාත්තා වඳුරන්නේ නැහැ. දරුවෝ අම්මා තාත්තා වඳුරන්නේ නැහැ. අම්මා තාත්තා දරුවන් වඳුරන්නේ නැහැ. මොකන්ද හේතුව? බිහි කළාය කියලා පින්වත්නි අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. දරුවන්ට අප උපස්ථාන කරාය කියලා මවක් වෙන්නට පියෙක් වෙන්නට බෑ. ඒ වෙන්නට බැරි කුමක්ද? බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරන්නට යෙදුන පින්වත්නි, දීනාහම් භික්කවේන සුපතිකාරං වදාමි කතමාහි ද්වීහි මාතුච්ච පිතුච්ච. මහණනි, මේ ලෝකයේ කොතරම් උපස්ථාන කරත් සෑහීමකටපත් නොවන දෙදෙනෙක් සිටී. ඒ කවරෙක්ද? මාතුච්ච පිතුච්ච, අම්මයි තාත්තයි. අපමණේය කිරි දුන්නේය, අපමණේය ලේ දුන්නේය කියලා මිලක් මුදලක් යොමු කරන්නට බැරි එකම දෙදෙනා මව සහ පියා. එම දෙදෙනාට මේ සංසාර ජීවිතයේ කොතරම් උපස්ථාන කරත් සෑහීමකටපත් වෙන්න බෑ. අද සමාජය ගන්න පින්වත්නි, අම්මා තාත්තව මිල මුදල් වලට විකුණන සමාජයක් බවට පත් වෙලා ඔබ. ඇයි එසේ වෙන්නේ? ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න පින්වත්නි. ඔය මව් කුසේ මාස 9ක් ඔබත් මමත් ඉන්නකොට පින්වත්නි, මොකද මෙතන ඉන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ සියලු දෙනාමත් මව් කුසකින් පිළිසිඳගෙන මෙලව උප්පත්තිය ලැබපු පින්වත් ඔබ. ඉතින් මේ පින්වත් ඔබ කල්පනා කරලා බලන්න, ඔබගේ මව දස මාසයක් කුසේ දරාගෙන කොතරම් දුක් විඳින්න ඇද්ද? ජලය බිඳක්, උණු ජලය බිඳක් පානය නොකර මගේ දරුවට මේ උණු ජලය බිඳක් පානය කරොත් රස්නේ වදී. මගේ හිසේ කැක්කුමට බෙහෙතක් ලබා ගත්තොත් මගේ බඩේ ඉන්න දරුවට අහිතකර ප්‍රතිඵලයක් වෙයිද කියන කාරණාව හිතේ තියාගෙන ඔය දුක් කඳුළු මැද ඔබ බිහි කරන්නට ඇති. එසේ බිහි කළපු මව්පියන් අම්මලා ඉන්නෝ පින්වත්නි. ඒ වගේ පින්වතුන් තමා මේ ඔබ ධර්මයේ ශ්‍රවණය කර. එහෙම කරපු අම්මට නේද තමන්ගේ දරුවා පිහිපාරවල් ගහලා පරුෂ වචන කියලා දුක්ඛති භාව වලට පත් වෙන්නට ඒ මුඛයෙන් පිටවන වචනයක් ගානේ පව් එක්රැස් කරගන්නේ දරුවෝ. ඉතින් ඒ පිරිහෙන්නට යෙදෙන්නේ මේ ශී සද්ධර්මයේ නෙවේද? ඔබ සිතින් හිතලා බලන්න පින්වත්නි. මේ දුක්ඛති ගාමයට පත් වෙලා ඔබ කොතරම් අකුසල් කරන්නට යෙදෙනවද කියන කාරණාව. මොකද මෙම ධර්මයේ ශ්‍රවණය කරන්නත් පින්වත්නි, ඔබට ධර්මඥානය පහළ වෙන්නටත් සිත යොමු වෙන්නටත් පින් තියෙන්න ඕනේ. පින් ඇත්තෝ තමා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. උතුම් බණ පදයක් අහලා ධර්මය අවබෝධ කරගන්නේ. ඔබ මේ දැන් මෙතන ධර්මයේ ශ්‍රවණය කළා. ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේදී අවංකව මේ භික්ෂූන් වහන්සේ මම හැටියට ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. මේ අහලා ගෙදර නිවසට ගිහිල්ලා ධර්මයට පටහැනි ලෙස හැසිරුණොත් පින්වත්නි, ඔබ මොහොතක් සිතන්නට ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැටියට ඔබ කරන්නේ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියන කාරණාව ඔබ සතුයි. ඉහත ගාථාත්‍රයන් මම පැහැදිලි කරන්නට යෙදුනා යහපත් දේ මොකද්ද අයහපත් දේ මොකද්ද කියන කාරණාව. ඔබගේ සිතට එකඟව කාරණාව සිතෙන් යුක්තව
අවබෝධ කරගන්න පින්වත්නි යහපත්ද අයහපත්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙච්ච එක්තරා භික්ෂුවක් හිටියා. ඒ භික්ෂුව තමා පින්වත්නි බොහෝ කුසල් කර්ම කියලා දුන්නත් කුසල චේතනාවන් මුදුන්පත් කරත් ඒ කුසල චේතනාවන් වලට පටහැනිව විරුද්ධව සංඝයා ભેද කරමින් පිරිස ભેද කරමින් අපා දුකටපත් වෙච්ච සංඝයා වහන්සේ නමකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ වහන්සේට කොතරම් ධර්මයේ දේශනා කරාද? ඒ ධර්මයේ දේශනා කරත් පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේ නිවැරදිව අවබෝධ කරගත්තේ නැහැ. එක්තරා අවස්ථාවකදී පින්වත්නි එම භික්ෂුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ආනන්ද තෙරණුවන් වහන්සේ පිඩිසිඟා වඩින මොහොතේදී ආනන්ද තෙරණුවන් වහන්සේට පවසනවා මම බුදුරදුන් කෙරෙහිද සංඝයා කෙරෙහිද හැර මට පක්ෂපාතී භික්ෂූන් වහන්සේලා සමග විනය නීති කරගෙන යන බව අර ආනන්ද තෙරණුවන් වහන්සේට පවසනවා. ඒ ආනන්ද තෙරණුවන් වහන්සේට පවසනකොට පින්වත්නි ආනන්ද තෙරණුවන් වහන්සේ හික්මීමකින් යුක්තව අර භික්ෂූන් වහන්සේ ආනන්ද තෙරණුවන් වහන්සේට එහෙම පවසද්දී අර ආනන්ද තෙරණුවන් වහන්සේ අපලෝතුරා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ හට මෙසේ පවසනවා බුදුරජාණන් වහන්සේ මට අර භික්ෂූන් වහන්සේ මෙසේ වදාලා කුමක්ද මහණෙනි? අර භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මම පිඬු සිඟා වඩින මොහොතේදී ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අවබෝධයක් නැතිව ඔබ වහන්සේට පක්ෂපාතී නොමැතිව මහා සංඝයාට බැන වැදිලා එම වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරන කාරණාව මට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඉන්න මමද අර භික්ෂුන් වහන්සේ කියන අවවාදය මෙම කන් යොමුන් වල යොමුන් කරගෙන ඔබ වහන්සේට පවසන්නට යෙදෙනවා. බුදුරජාණන් වහන්සේට එම කාතත්‍රය අර ආනන්ද හිමියන් පවසනකොට පින්වත්නි අර බුදුරජාණන් වහන්සේට ආනන්ද තෙරණුවන් වහන්සේ එම භික්ෂුව ගැන පවසද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරණුවන් වහන්සේට පවසනවා පින්වත්නි ආනන්දයනි ඔබ දෙනෙත් යොමුන් කර සවන් ධර්මයේ කෙරෙහි යොමු කරන්න. මේ කනට ඇහෙන දේවල් හික්මීමෙන් යුක්තව ශ්‍රවණය කරන්න. ඒ හික්මීමකින් යුක්තව ශ්‍රවණය කළා යහපත් දේවල් තමන්ගේ අවබෝධයකින් යුක්තව නිවන අවබෝධ කර ගැනීමට නම් යහපත් දේවල් ඔබගේ ඔය මුඛයෙන් පිට කිරීමද මනසට නිර්වුල්ලකින් යුක්තව අවබෝධ කරගන්නට ඔබට අවබෝධයක් තියෙනවා. ඉතින් අර අවස්ථාවේදී ආනන්ද
හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා මැද්දේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ වගේ පින්වත් ශ්‍රාවකයන්ට ධර්මයේ ශ්‍රවණය කරන්නට මඟ සලසා දෙන්නට යෙදෙනවා. අපි මේ සංසාර ජීවිතයේදී යහපත් දේවල් වගේම පින්වත්නි අයහපත් දේවල් කොතරම් කරනවද? මේ හිතින් ඉඳලා මලක් පූජා කරලා බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ අප උපස්ථාන වගේම බොහෝ දේවල් ඉල්ලන්නට යෙදුණු සමාජයක්. මලක් පහනක් පූජා කරලා කෝටි දෙකෝටි ගණන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන්නට යෙදෙනවා. ඉතින් පින්වත්නි මොකද්ද මේ චේතනාව? බුදු පහනක් පූජා කරලා මලක් පූජා කරලා බුදුරජාණන් වහන්සේට ඇල්මකින් යුක්තවද ඔබ ඒ පහන පූජා කරන්නේ? සිතෙහි ලෝභය, දේශය, මෝහය කියන අකුසල් චේතනාවන් යටපත් කරගෙනද කියන කාරණාව ඔබ සතුයි. මේ සංසාර ගමන යන්නට නම් පින්වත්නි ලෝභය, දේශය, මෝහය කියනා අකුසල් සිත් යටපත් කර ගන්නට ඕන. මොකද නූල් පොඳක්වත් මෙලවට අරන් ආපු නැති ඔබත් මමත් නූල් පොඳකට වඩා දෙයක් අරගෙන යනවාද කියන කාරණාව අප සතුයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සතුයි. ඉතින් මේ නූල් පොඳක්වත් අරන් ආපු නැති ඔබත් මමත් ධර්මයක් අවබෝධ කරගෙන මෙලවින් සමුගන්නට පුළුවන් නම් පින්වත්නි ඒක කොතරම් විශිෂ්ටද? ඒක කොතරම් නිහතමානී සිතුවිල්ලක් වගේම ධර්මානුකූලද? මොකද මෙම ජීවිතයෙන් අවසන් ගමන් ගියාට පස්සේ පින්වත්නි අපිට මෙලවදී වගේම පරලොව ජීවිතයට එක්රැස් කරගන්නට යෙදුනා වූ කුසල කර්ම තියෙන්නේ අපි ළඟමයි. මොකද මේ සංසාර ජීවිතයේදී එක්රැස් කරගන්නා වූ කුසල කර්ම වගේම අවබෝධ කරගන්නා වූ ධර්මය ඔබට පරලොව ජීවිතය සැපවත් කරනවා. මේ ඇස් දෙකෙන් දකින්නා වූ දේ, කනට ඇසෙන්නා වූ දේ, දිවට දැනෙන්නා වූ රසය, නාසයට දැනෙන්නා වූ සුවඳ මේ පංචස්කන්ධයම දුකක් පින්වත්නි. මේ පංචස්කන්ධයම දුක. මේ පංචස්කන්ධය තියාගෙන තමයි මේ සංසාර ජීවිතය අවසන් ගමන් යන්නට වෙන්නේ. ඒ මොකද පින්වත්නි? මේ පංචස්කන්ධයට අපි ආස කරනවා වැඩි. බොරුවට ආස කරනවා වැඩි. බොරුවට ආස කරන්නේ කුමකටද? මේ පංචස්කන්ධයට නිර්වත්ව ඉන්නේ නැතුව අස්වභාවික නිර්වත් ශරීරය තුල කෘතිම ඇඳුම් පැළඳුම් ඇඳ පැළඳගෙන ලෝකයාට පෙන්නන ලෞකික ජීවිතය සැප සම්පත් ලබන මේ ජීවිතය කොතෙක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න ඔබම තමයි. එහෙම කියන්නට හේතුව පින්වත්නි මේ පංචස්කන්ධය දුකක් බවට පත්වන්නට යෙදෙන්නේ කුමක්ද? ඇස කන නාසය දිව ශරීරය පින්වත්නි අපි මේ අවුරුදු 60ක් 70ක් තුල පිනවන දේ ඊළඟ භව ගමනේදී අවුරුදු 100ක්ද කල්ප 1000ක්ද කියන කාරණාව
ඔබගේ සතුයි. මොකද බුදුරජාණන් වහන්සේ අපාගාමී නිරයන් වගේම පින්වත්නි දිව්‍ය ලෝක දිව්‍ය බ්‍රහ්ම විමානද තිබෙනවා කියලා ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්නට යෙදෙනවා. මේ එක්රැස් කරගන්නා වූ කුසල් අකුසල් මිය පරලොව ගියාට පස්සේ ඔබට අවශ්‍යද නැත්නම් මේ බුදුදහම කියන එක මිත්‍යා දෘෂ්ටියක්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධයෙන් යුක්තව ඔබට ධර්මය මට ධර්මය අවබෝධ කරගන්නට ශ්‍රී සද්ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රී සද්ධර්මය මේ දෙනෙත් වලට යොමු කරන්නට අප කොතරම් අවබෝධ කරගත්තත් අයහපත් දේවල් නෙතට යොමු වෙනවා වැඩි පින්වත්නි. ඒ අපි ආසා කරන දේවල් මේ දෙනෙත් දෙක ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන දෙනෙත් දෙක අපි කැමති නෑ අකමැති අයහපත් දේවල් මේ දෙනෙත් දෙකෙන් බලන්න. තමන්ගේ අම්මා මැරෙනවට, තමන්ගේ තාත්තා අපායගාමී යනවට, අම්මා අපායගාමී යනවට, තමන් අපායගාමී යනවට බයයි. ඉතින් මේ දෙනෙත් දෙකෙන් එම සිදුවීම් පෙර දැකීමටද අප්‍රිය කරනවා. ඒකනේ කියන්නේ හොඳ දේ අප්‍රිය කරනවා, අකුසල් දේ ප්‍රිය කරනවා. මේ සංසාර ජීවිතයේදී මව්වරුන් හැටියට දැන් බිහි වෙන මව්වරුන් පින්වත්නි මේ සංසාර ජීවිතයෙන් කොතෙක් කියන කාරණාව මේ දැන් බිහි වෙන අම්මලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ දැනගත යුතු කාරණාවක්. මොකද පැවිදි උපසම්පදාව ලබා ගන්නට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා මහා ප්‍රජාපති ගෞතමී දේවියත්. මහා ප්‍රජාපති ගෞතමී දේවිය මේ උතුම් පැවිදි භාවය ලබන්න බුදුරජාණන් වහන්සේගෙන් කොතරම් අවසර ඉල්ලුවත් බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නට බෑ කියන කාරණාව ප්‍රතික්ෂේප කරනවා. ඒ කුමක් හේතුවෙන්ද? අගමිහිසි මවක් වූ ප්‍රජාපති ගෞතමී දේවිය උතුම් පැවිදිභාවය ලබන්නට බුදුරජාණන් වහන්සේගෙන්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව පුංචි කාලේ ඉඳලා ඇති දැඩි කරලා කවලා පෝලා හදා වඩා ගත්ත අර බුදු පුතුන් ප්‍රතික්ෂේප කරනවා තම සුළු මවව පැවිදි භාවයට පත් කරන්නට. ඒ කුමක් හේතුවෙන්ද? පින්වත්නි, මේ සංසාර ජීවිතයෙන් අවසාන ගමන යන්නට අපි ගොඩාක් පෙරම් පුරන්නට ඕනේ කියන කාරණාව පැහැදිලි කරගන්නට යෙදෙන්නේ කුමක් නිසාද? අර උතුම් මහා ප්‍රජාපති ගෞතමී දේවියත් බොහෝ සැප සම්පත්, අගමිහිස තනතුරු, බොහෝ දේවල්, යාන වාහන, අශ්ව රථ වැනි සියලු සම්පත් අතහැර දමලා බොහෝ යථාර්ථ බෝධයෙන් යුක්තව අවබෝධ කරගෙන පින්වත්නි අර මහා මායා දේවිය බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි භාවය ලබා ගන්නට තුන්වෙනි වරටත් අනද
මා හිමියන්ට පවසනවා ආනන්ද හිමියනි බුදුරජාණන් වහන්සේට පවසන්නට යෙදෙන්න උතුම් පැවිදි භාවය මට ලබා දෙන්නට කියන කාරණාව. එතෙන්දී අර ආනන්ද හිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අර තුන්වෙනි වතාවතත් පින්වත්නි අවසර ලබා ගන්නට බුදු හිමියන් ළඟට යනවා ආනන්ද තෙරණුවන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ උතුම් මහා ප්‍රජාපති ගෝතමී දේවිය උතුම් පැවිදි භාවය ලබා ගන්නට තුන්වෙනි වරටත් අවස්ථාව ඉල්ලනවා. තුන්වෙනි වරටත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නට යෙදෙනවා. උතුම් පැවිදි භාවය ලබා ගන්නට නම් මා කියන කරුණු 8කට යටත් වෙන්නට ඕනේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අර ආනන්ද හිමියන්ට පවසනවා. අෂ්ටගරු ධර්ම. දැන් ඉන්න කාන්තාවන් පින්වත්නි අෂ්ටගරු ධර්ම 8න් තියා ඔබ කල්පනා කරලා බලන්න අෂ්ටගරු ධර්ම 8න් එකක් සම්පූර්ණ කරනවද කියලා. අෂ්ටගරු ධර්ම කියන්නේ මොනවද පින්වත්නි? මේ භික්ෂු ශාසනය ආරක්ෂා කර ගැනීමට ඉදිරියට ගෙන යාමට අවසර පැනවීමට බුදුරජාණන් වහන්සේ ඒ අෂ්ටගරු ධර්මයට දේශනා කරන්නට යෙදෙනවා. අවුරුදු 100ක උපසම්පදා භික්ෂූණීන් මෑණි කෙනෙක් වුණත් මෙහෙණින් වහන්සේ නමක් වුණත් අර දවසින් පැවිදි භාවයට ලබාගෙන උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී සිටින භික්ෂූන් වහන්සේකට වැඳ උපස්ථාන කර නමස්කාර කර ආචාර ගුණ ධර්ම වලට ආචාර උපාදාන ගුණ ධර්ම වලට යෙදී එම අප උපස්ථාන කළ යුතුයි කියන කාරණාව. එම අවස්ථාවේදී පින්වත්නි අර ආනන්ද හිමියන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමී දේවියට අර බුදුරජාණන් වහන්සේ කියූ අෂ්ට ගරු ධර්ම පවසන්නට යෙදෙනවා. ඒ අවස්ථාවේදී අර මහා ප්‍රජාපති ගෝතමී දේවිය සිටින වාසස්ථානයට ගොස් 500ක් පිරිවරා පැවිදි උපසම්පදාව ලබා ගන්නට බුදුරඳුන් වෙත පා ගමනින් ගව් 16ක් පමණ පහ ගමනින් ගමන් කරන්නට අර 500ක් පිරිවරාගෙන 500ක් දෙනා අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි භාවය ලබා ගන්නට පා ගමන ආරම්භ කරනවා. ඉතින් අර 500ක් පිරිවරාගෙන මහා ප්‍රජාපති ගෝතමී දේවිය බුදුරජාණන් වහන්සේගෙන් අර අෂ්ටගරු ධර්ම වලට අවනත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් උතුම් පැවිදි භාවය ලබා ගන්නට අවසර ලබාගෙන සවැත් නුවර ජේතවනාරාමයට පාගමනින් යන්නට යෙදෙනවා. ඔය අවස්ථාවේදී ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට මෙසේ වදාළනවා. බුදුරජාණන් වහන්සේ
මහා ප්‍රජාපති ගෞතමී දේවිය ඔබ වහන්සේගේ සුළු මවක් වූ ඇය ඔබගෙන් පැවිදි උපසම්පදාව ලබා ගන්නට යයි අවසර ඉල්ලුවා. එම අවසර ඉල්ලීම ඔබ වහන්සේ තුන් වතාවක් හතරවෙනි අවස්ථාවේදී ඔබ එම අවසර නීති පනවලා එම උතුම් වූ සුළු මවට උතුම් වූ පැවිදි භාවය ලබා ගන්නට අවසර දෙනවා. ඉතින් මේ අවසර ලබා දුන්නට පස්සේ පින්වත්නි අර උතුම් වූ පැවිදි භාවයට පත්වෙච්ච උතුම් වූ අර පෙරුම් පුරලා අර බොහෝ මිල මුදල් තිබ්බ මහා ප්‍රජාපති ගෞතමී දේවියට අප උපස්ථාන කරන්නට සේවකයන් ඉතින් බොහෝ සැප සම්පත් දාලා අර සුළු මවක් වූ බුදුරජාණන් වහන්සේගේ සුළු මව වූ ප්‍රජාපති ගෞතමී දේවිය උතුම් පැවිදි භාවය ලබන්නට ඒ සසර ජීවිතයට එක් වෙලා ඒ සසර ජීවිතයෙන් මිදීම පතා පින් රැස් කර ගන්නට බුදුරජාණන් වහන්සේගේ මග පාදා ගන්නට පෙරම් පුරන ඒ 500ක් පිරිවරා අර මහා ප්‍රජාපති ගෞතමී දේවිය බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙන්නට ඒ උතුම් වූ ධර්ම කරුණු අවබෝධයකින් යුක්තව ලබා ගත්තොත් පින්වත්නි ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් නිවැරදිව ධර්ම අවබෝධයක් ලබාගෙන මේ සංසාර ජීවිතයෙන් අවසාන හුස්ම හෙළන මෙන් ඔබ සියලු දෙනාගෙන් මෙම ධර්මය අවබෝධ කරගෙන ඒ අවසන් හුස්ම හෙළන්න කියන කාරණාව පැහැදිලි කරගන්නට යෙදෙනවා. පැහැදිලි කරලා ඔබට වටහා දෙන්නට මොකද පින්වත්නි මට කියන්නට බෑ මේ සංසාර ජීවිතයේදී මේ අවසන් බණපදයක්ද තව බණපද ඉදිරි සංසාර ජීවිතයේදී ඉදිරිපත් වෙයිද තවත් බුදුවරුන් පහළ වෙයිද කියන කාරණාව කිව නොහැකි. ඉතින් ඒ කිව නොහැකි අනිත්‍ය ජීවිත තුලදී අනිත්‍ය සංසාර ජීවිත තුලදී සතර අපායගාමි නිරයගාමි බවට පත් වෙන්නට යෙදෙන්නේ නැතුව සතර අපායන් වලින් මිදිලා මෙලව සංසාර ජීවිතයේදී කුසල් අකුසල් කියන කාරණාව හොඳින් වටහාගෙන අම්මා තාත්තා කියන දෙපාර්ශවයට මෙලවට උප්පත්තිය ලබන්නට පෙරුම් පුරලා 9 මාසයක් කුසේ දරාගෙන ඇති දැඩි කරලා දරු ගැප් තුල බොහෝ දුක් කඳුළු මැද වේදනා මැද එම කාලවකවානු ගත කරලා මෙලවට උප්පත්තිය ලැබූ ඔබ සියලු දෙනාටම පවසන්නට යෙදෙන්නේ පින්වත්නි ඒ දුක් කඳුළු මැද අකුසල් කර්ම වල යෙදිලා උප්පත්තිය ලබා දුන්නු මවට පියාට අගෞරව කරලා මේ සංසාර ජීවිතයෙන් ඉවතට යන්නට යෙදුනොත් පින්වත්නි අර අපා නිරයගාමි බවට පත්වන්නට යෙදෙන්නේ පින්වත්නි සංසාර කීයක්ද කල්ප 100ක්ද කල්ප 1000ක්ද කියන කාරණාව කියන්නට බෑ. මොකද ඒ තරම් පෙරම් පුරන්නට ඕන. මොකද මිනිස් ආත්මයක් ලබා ගන්නද
මොකද තිරිසන් ලොවට වැටුණට පස්සේ පෙරේතාත්ම භූතාත්ම තියෙනවා. ඉතින් තිරිසන් අපායවල් තියෙනවා. ඒ තිරිසන් නිරයගාමි අපා දුකතිගාමි බවට පත් වෙන්නට යෙදෙන්නට නොලැබ මනුස්ස ලෝකයට පත් වූ ඔබ නිවන අවබෝධ කරගන්නට ඔබ යහපත් කුසල් කර්ම එක්රැස් කරලා යහපත් ධර්මයක් අවබෝධ කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්පසයට උපස්ථාන කරලා තමන්ගේ මෙලොවට බිහි කරපු අම්මයි තාත්තයි දින් රැක බලාගෙන ඔය තමන්ගේ මුඛයෙන් පිට කරන පිරිසිදු වචනය පවා කුසල් එක්රැස් කරගන්න වචනයක්ම පිට කරන මෙම ධර්ම දේශනාව තුළදී ඔබට අවබෝධ කරගන්නට දෙන්නට යෙදෙන්නේ පින්වත්නි හොඳින් අවබෝධ කරගන්න. මේ දෙනෙත් වලට සවන් වලට යොමු වෙන සියල්ලම අත්හදා බලන්නට යන්නට එපා. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න මේ ගතවන කාලය. මොකද මගේ සංසාර ජීවිතය තුළදී තව කොතරම් කාලයක් මෙම ධර්ම මණ්ඩපයක් තුළදී හෝ වේවා අග්‍ර උපස්ථාන ඇතිව සිව්පසයේ ඇතිව සංසාර ගමන කොතරම් දුර යන්නට පුළුවන්ද කියන කාරණාව මට කිව නොහැකියි. ඒ අනිත්‍ය ජීවිතය තුළදී මේ ඔබට ධර්මය ශ්‍රවණය කරන්නට මඟ පහදා දෙනු ලබනවා ධර්ම මාර්ගයට යොමු වෙන එක නියතගාමි පටලයක් වන බැවිනි. ඒ නියතගාමි පටලය සෞර්ධිවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයෙන් යුක්තව මුදිතාවක් වෙන්න උපේක්ඛාවක් වෙන්න කරුණා ගුණයෙන් යුක්තව සමාජයේ දෙස බලන්න. ඒ පිරිසිදු චේතනාවකින් යුක්තව ධර්මයේ හැසිරීලා උපේක්ඛා ධර්මයට අනුකූලව ඒ සතර බ්‍රහ්ම විවරණ අවබෝධ කරගෙන අම්මට තාත්තට කරුණා ගුණයෙන් යුක්තව අපුපස්ථාන කරලා මෙලවින් අවසන් ගමන් යන්න. ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු. ගුණයි නැනයි බෙලයි ඔය සියල්ලම තිබ්බත් වැඩක් නැහැ පින්වත්නි. ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාවක් නොමැති පුද්ගලයෙක් නම් කොතරම් මිල මුදල් හම්බ කරත් කොතරම් ධනස්කන්ධයක් කොතරම් යාන වාහන කොතරම් සැප උපස්ථාන තිබ්බත් ධර්මයක් නොමැති තැන අධර්මයක් ඇති තැන සතර නිරයගාමි අපායල් වල දොරටු විවර වෙන්නේ ඔබගේ ඔය ක්‍රියාදහමන් වලින් බව ඔබගේ සිතින්ම වටහා ගන්න. මොකද අපායක් විවෘත වෙන්නේ අපායක් වැහෙන්නට කටයුතු කරන්න ඕනෙත් මේ අපි මනුස්ස ජීවිතයක් ලබාගත්ත බුද්ධ ධර්මයට අනුකූලව ධර්මානුකූලව යථාර්ථවාදී ධර්මයක් අනුගමනය කරන ඔබත් මමත්. ඉතින් ඔබත් ඒ ධර්මය ඔබගේ සවන් වලට යොමු වන වදන් වලින් ධර්මය අවබෝධ කරගන්නට බලන්න. අම්මට තාත්තට ගරු කරන්නට බලන්න. සමාජය පිරිහි යන සමාජය පිරිහෙන්නට නොදී තම දරුවාට තම මෑණියන්ට ධර්මය අසන්නට සලස්සන්න. තම දරුවාට ධර්මය ගැන අවබෝධයකින් යුක්තව කරුණු පහදලා දෙන්න. ඒ කරුණු පහදා දීමෙන් පින්වත්නි ඔබගේ ජීවිතයේ යථාර්ථවාදී සිතුවිලි වලට
පත් වෙනවා කියන කාරණාව ඔබ පැහැදිලි කරගන්න පින්වත්නි. ඉතින් මේ ධර්ම දේශනාව තුළදී යථාර්ථ බෝධයකින් යුක්තව අවබෝධයකින් යුක්තව නිරයගාමී නොවි සතර බ්‍රහ්ම විවරණ අවබෝධයකින් යුක්තව උපේක්ඛා ධර්මානුකූලව මෙම ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මාභිලාෂීන් ඔබ හැටියට පින්වත්නි ඔබ සියලු දෙනාම තමා නිවන අවබෝධ කරගන්නට යෙදුන පින්වත් ශ්‍රාවකයන්. ඉතින් ඔබ සියලු දෙනාම මේ ධර්මයේ ශ්‍රවණය කරලා පින්වත්නි කුමක් හෝ කාරණාවක් වටහාගෙන යම් දෙයක් අරමුණු කරගෙන ඒ ධර්මයේ කෙරෙහි අවබෝධයක් ලබා ගන්න. අවබෝධයකින් යුක්තව නියැලෙන්න. ඉතින් ධර්මානුකූලව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ මේ ශ්‍රී සද්ධර්මයේ තුල අවබෝධයකින් යුක්තව නියැලෙමින් කටයුතු කරමින් ඔබත් ඉදිරියට බිහිවන සමාජය නිවැරදි අවබෝධයකින් යුක්තව ධර්මානුකූලව අවසානයේදී නිවන අවබෝධ කරගන්නට මඟ පහදලා දෙන්නට ඔබටත් මටත් හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ඒ වගේම මේ පින්වත් සියලු දෙනාම කල්පනා කරගන්නට යෙදෙන්න තුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ධර්මාවබෝධය නියතින් තමන්ගේ සිත තුළට අවබෝධයක් ලබාගෙන ඒ නියලුණු ධර්මය ක්‍රමානුකූල ලෙස ආගමනයකින් යුක්තව ගමනාන්තය ආරම්භනවාද එම ගමනාන්තය අවසන් කරනවාද කියන කාරණාව ඔබ සතුයි. ඉතින් ඒ වගේම පින්වත්නි අර බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාත්‍රයේදී මම මේ ධර්ම මණ්ඩපයේ තුලදී ඔබට මේ ශ්‍රවණය කරන ධර්මයේ තුලදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දැකලා ධර්මානුකූලව දුක මොකද්ද සතර නිරයන් මොකද්ද සතර අපායන් මොකද්ද දුක්කට හේතුව මොකද්ද දුක නැති කිරීමට මාර්ගය කුමක්ද කියන කාරණාව නියතින්ම සඳහන් කරන්නට යෙදෙනවා. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධය තුලදී ඔබට වැටහෙන්න පුළුවන් චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරගන්නට නියැලෙන පුද්ගලයන් හැටියට මෙම සංසාර ජීවිතයේදී ගන්නා හුස්මන් පවා පිට කරන්නට යෙදෙන්නට යෙදුනහොත් ඒ පිට කරන මුවින් වචනයක් හුස්මක් පාසා මොහොතින් මොහොත හිතන්න නිරයගාමී නොවේවා. අභව ගාමී වල උප්පත්තිය ලබා ගැනීමට නොහැකි වේවා. බුදුරජාණන් වහන්සේ අල්පමේය වශයෙන් දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉතින් මොකද ධර්මය අවබෝධ කරගන්නට කාලය පින්වත්නි ඔබටත් මටත් තියෙන කෙටි ආයුෂ කාලයක්. ආයුෂ 60ත් 70ක් දක්වාම පිරිහීමකටපත් වෙනවා. තව අවුරුදු 100කට 200කට පස්සේ පින්වත්නි අවුරුදු අඩු ආයුෂ ගමනාන්තයෙන් මිය යන්නට යෙදුන අවස්ථාවක් වූහොත් මනුෂ්‍ය ජීවිතයේදී ආයුෂ කොතෙක්ද කියන කාරණාව ඔබ සතුයි. එම නිසා ඒ ගත කරන කාලය තුලදී
පැය මිනිත්තු වලට යෙදෙන්නේ පින්වත්නි කාලය ගත වෙද්දී කුසල් එක් රැස් කර ගන්නවා අකුසල් කර්ම එක් රැස් කර ගන්නවා ඒ අකුසල් කර්ම එක් රැස් කර ගන්නට මූලික වන කාරණා අකුසල් සිත් උපදවා ගත යුත්තේ අකුසල් සිතින් මුදවාගෙන කුසල මූල චේතනාවන් එක් රැස් කරගත්තේ අපටම තමා පින්වත්. මොකද මේ හිතින් හිතන දේවල් අපිට ආනන්තරීය පාප කර්ම නිරේගාමී බවට පත් වෙන්නට පුළුවන් චේතනාවත් හිතුවත් නිරේගාමී බවට පත් වෙනවා. ඒ කුමක් පරමාර්ථයේද? මොකද සිතින් හිතන වචනයක් පාසා පින්වත්නි නිරේගාමී භවාන්තතෙක් ගමනාන්තයේ ආරඹන්නට විවරවන දොරටු විවරණයක් බවට පත් වෙලා තියෙනවා මේ සිත. ඒ විවරවරණ සිතෙහි ඇතිවෙන්නා වූ ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව යටපත් කරගෙන කුසල චේතනාවන් මුදුන්පත් කරගෙන මෙම ධර්මයේ තුල නියැලෙන්නට පුළුවන් පුද්ගලයන් මේ මනුස්ස ජීවිතය ලැබ ධර්මය අවබෝධ කරගන්නට යෙදුනා වූ ඔබත් මමත් එකම එක පටලයන් බවට පත් වෙලා ඉන්නේ. ඒ ධර්මාවබෝධය ලබා ගන්නට පත් වෙලා ඉන්නා වූ පටලයන් වන අපි නියතින්ම අවබෝධ කරගත යුත්තේ මොකද්ද? අවබෝධ කරගත යුත්තේ පින්වත්නි මේ සංසාර දුකින් මිදීමට කරුණු එක්රැස් කරගන්න එක. මොකද දිනෙන් දින පැයෙන් පැය ගත වෙද්දි පින්වත්නි ඔබ මොහොතකට කල්පනා කරන්නට යෙදෙන්න පැය 24 සම්පූර්ණ වෙලා ඒ පැය 24 ඒවා 365කට සම්පූර්ණ වෙද්දි පින්වත්නි මේ 365 තමා අවුරුදු 20 30 60 65 ගත වෙන්නේ මිනිත්තු පැය තප්පර තමා පින්වත්නි. ඔබ කාලය දිනවකවානු සකසා ගන්නට මේ සංසාර ජීවිතයේදී එක්රැස් කරගත්තා වූ කුසල චේතනාවන් සහ අකුසල චේතනාවන් මතක් වෙනවද? හැබැයි පින්වත්නි මතක් නොවුනත් ඔබට අද කාලය ගත වෙද්දි දින ගත වෙද්දි එම කාලය තුලදී 365 වැඩි කරලා බලන්න තමන්ගේ වයසින්. එතකොට පින්වත්නි මගේ නම් මේ සංසාර ජීවිතය තුලදී මේ අදට 6051 වෙනි දිනය. ඉතින් උපන් දින සිට 6000 ගානකට යන්නට දවසෙන් දවස පැයෙන් පැය මිනිත්තු ගත වෙනවා. ඒ වගේ කාලය ගෙවි යනවා. ඒ කාලය ගෙවි යනවත් මෙන්න ඔබ නිරන්තරයෙන්ම කුසල මූල චේතනාවන් එක්රැස් කරගන්නට නියැලෙන පුද්ගලයන් බවට පත් වෙන්නට යෙදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය අවබෝධයකින් යුක්තව නියැලෙන පුද්ගලයන් හැටියට දායක වන පරමාණු හැටියට නියැලෙන පුද්ගලයන් බවට පත් වෙන්න. ඉතින් ඒ ධර්මාවබෝධය ලබාගෙන
මේ සියලු ලෝ වැසියා ලෝ සත්‍යයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර නිවන අවබෝධය කරා යාමට පතන්නා බෝධියකින් නිවන සාක්ෂාත් කර ගැනීමට ඔබට හැකි වේවා. ඒ නිවන සාක්ෂාත් කර ගැනීමද එවැගේම ඔබ නමින් ගමින් මිය පරලොවට යන්නට යෙදුනා වූ සියලු මියගිය ඥාතීන් හටත් මෙම ධර්ම දේශනාව තුළදී ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුනා වූ පින්වතුන් වගේම ඒ පින්වතුන්ගේ මිය පරලොව යන්නට යෙදුනා වූ මියගිය ඥාතීන් ඇතනම් අභව්‍ය සන්දිස්ථානවල රැඳී සිටිනා ඒ අභව්‍ය සන්දිස්ථාන වලින් මිදීමට මේ සියලු කුසල මූල ශක්තියින් හේතු වේවා වාසනාව වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිතෙහි මුදුන්පත් කරගෙන වගේම ඔබ ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ලැබේවා. ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අප වෙත ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව ආකාසට්ටා චුම්මට්ටා කියන ගාථාව කියලා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා හටත් පින් පැමුණවමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති.